තියෙනවා. සම්මා කම්මන්ත කියන කොටසෙදී පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ කියන තැන කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා ඒ සම්මා කම්මන්තයෙන් කටයුතු කරගන්න අවස්ථාවක් වෙන්නනවා. කාමයන්ගෙන් වෙන් වෙලා නෙමෙයි. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා යන්න තියෙන මාධ්‍යයක් තියෙනවා. ආර්යයන් තුල ඒ සීමාව ඉක්මවා ගිය පැවිදි අයට එතනින් එහාට යන්න මාධ්‍යයක්. ඒ මාධ්‍යය පූර්ණී කර ගැනීමටයි ඒ තියෙන්නේ. නිසා කාමචාරයක් තියෙනවා නම් කාමචාරය තුළ විසම කාමචාරයක් තියෙනවා නම් ඒක මිත්‍යාචාරයක් වෙනවා. හැබැයි මේ ගිහිවතක ඉන්න අයට මේ ඔය කාම මිත්‍යාචාරයේ ගොඩනැගලා තියෙන සම්මතයක් ඇදීමේ. යම් කිසි සම්මතයක් ලෝකේ තියෙනවා. ශිෂ්ටාචාර සම්මතය. ඒ ශිෂ්ටාචාර සම්මතයේ කැඩීම නිසා තමයි කාම මිත්‍යාචාර කියන පාපය සිද්ධ වෙන්නේ. එහෙනම් ශිෂ්ටාචාර සම්මතය පැවිදි අයට දීලා නැහැ ඒ જાතිය. ඊ අයට දීලා තියෙන ශිෂ්ටාචාර සම්මතය මොකද්ද? කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න, සවිතක්කව, සවිචාරව විවේකයෙන් හටගත් ප්‍රථම අධ්‍යානෙ. ඒකත් ඉක්මවන්න ඕනේ. විතර්ක ਵਿਚාර පහ කරලා ලබන ප්‍රීති සුඛ ඇති ද්විතිය ධානයට කියන ආර්ය තූෂ්ණිම්භූත භාවය. ධර්ම ශ්‍රවණියත් ආර්ය තූෂ්ණිම්භූත භාවයත් ප්‍රගුණ කරගන්න කියලායි භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් භික්ෂුන් වහන්සේලාට මිත්‍යාචාරයක් වෙනවා සියලු කාම සේවනි. ඒකෙන් අහක් වෙලා ඒ ටික රැක් ගන්න ඕන. ගිහිවතේ ඇයට ඉතර දුර දීලා නැහැ. ඒ ඇයට තමයි දුන්නේ මිත්‍යාචාරයේද දස ඔය වගේම අෂ්ටභාර්යා සේවනය මිත්‍යාචාරයට අහු වෙනවා ආදී වශයෙන් විග්‍රහ කරපු තැනක් තියෙනවා. ඒක අහ කළා ඒ අය මිත්‍යාචාරයෙන් වෙන් වෙලා කටයුතු කරගන්නකො. ඉතින් එතකොට අහන්නේ මේ කාය ශක්තිය දුර්වල කරගන්නේ නැතුව මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්නලත් ඒ වගේම මේ දැහැමින් ජීවත් වෙන්නත් ක්‍රමයක් තියනවාද කියලා මේ ක්‍රමයේ තමයි මේ බුද්ධ ශාසනයේ මූලයේ ඉඳලාම තිබුණේ. ඒ තිබිච්ච ක්‍රමයට කරන්න දෙයක් නැහැ. අද දවසේ වෙනකොට ඒක කාලා තියෙන විනාශ කරලා. ඒ බෞද්ධ ක්‍රමවේදී අද සමාජයෙන් බොහෝ දුරට තුරන් කරලා. ඒ තුරන් කරන්න හේතුව බුදුරජාන් වහන්සේ පෙන්නපු ආර්ය මාර්ගයට අනුගමනය කරන සිරිත් පුංචි දරුවාගේ පටන්ගෙන කරන්න ඉඩ දීලා නැහැ. ඒක විනාශ කරලා දාලා. මොකද දියුණු සමාජ රටාව කියන එක සකස් කරලා පොඩි එකා උපන් දවසේ යන්තම් ඇටෙන් පොත්තේ මෝරාගෙන එන තැන් පටන්ගෙන කාමයට ගිජු කරලා කාමයට නැඹුරු කරන වැඩපිළිවෙල ලෝකේ වටිනා එකක් කියලා දීලා තියෙනවා. අන්නේ කාරණේට ගෝචර වෙච්ච අය දොස් කියන්න විදිහක් නැහැ. නවීන විද්‍යාවේ වැඩවලට කියලා රූපවාහිනිය කියන එකක් මේ ලෝකෙට ඇවිදලා ලංකාවට තාපු කාලයක් තියෙනවා. අවුරුදු 25ක විතර ඉස්සෙල්ලා ඉඳන් 25 30 කිනම් ආපු එක වැඩි කාලයක් නෙවෙයි. අවුරුදු 35ක් ඇති වුණා. ඊට ඉස්සෙල්ලා ඔහොම එකක් ලංකාවේ තිබුණෙත් නැහැ. ওই තරම් අම්මලා තාත්තලා දුවරු පුතු එකතු වෙලා හිටන් ලැජ්ජ නැති විදිහට කියන්න කරන්න පුරුදු වෙලා හිටියෙත් නැහැ. මොකක් නිසාද ඒ පුරුදුනේ? ඔය රූප වාහිනිය බලන දුවයි පුතයි අම්මයි තාත්තයි ඔක්කොම එකට ඉඳගත්තට පස්සේ දකින්න හම්බෙච්චන් තමයි ඒ ලැජ්ජාවයි නැති වුනේ. රූප වාහිනිය වරද නෙමෙයි ඒක ක්‍රියාත්මක කරන මෙහාවන පිරිසගේ තිබෙන්නා වූ නොහැදිච්චකම. ආර්ය ධර්මයට අනුකූල බුද්ධිලන්ට ඒක අහු වුණා නම් ඕකේ හුඟක් වැඩ ගන්නවා. නමුත් ඒව අහු වෙලා තියෙන අනාර්යයන්ට. කාටද? අසුතවා පුසජ්ජනෝ කියන අසත්පුරුෂයන්ට. ඉත අසත්පුරුෂ ධර්මයේ තමයි ලෝකේ ප්‍රියමනාප පංචකාමී. අන්න පංචකාමී යොමු කරලා ඒකේ ගිජු කරලා පොඩි එකාගේ පටන්ගෙන ඉහෙලටම යනකම් ඒකේ මත් කරන්න තමයි දැන් ඔය ඇතින සීළු වැඩසටහන් වලින් 99ක් තියෙන්නේ. ලෝක සත්‍යය මුලා කරලා රවට්ටනියව මහා ගුණක් තියෙනවා ඔගේ. අමුතුම සුන්දර ලෝකයක් මවනවා. කාම ලෝකයක් මවලා හැකි අතරමං කරනවා. ඒ මගට ගියාට පස්සේ යම් තරමක් කාර්ය මාර්ගයට නැඹුරු වෙලා පොඩි එකාගේ පටන්ගෙන හදාගත්ත ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදයක් නැතුව ගියා. තවත් ඉදිරියට තවත් විනාශ වෙයි මොකද කරන්නේ? එහෙනම් එදා හදාන්න තිබිච්ච ක්‍රමේ යම් කාලෙකදී දරුවෝ හදපු ක්‍රමයක් තිබුණා. එක්තරා දේව සංකල්පයට අනුව
දේව සංකල්පයකට අනුව. ඒ සංගුණ බුදුමා කලීඩි දකින්න පොතේත් ඔක තියෙනවා විග්‍රහ කරලා. ඒ බෞද්ධ දේව සංකල්පය මොකක්ද කියලා. හරියට බලන්න විග්‍රහ කරලා. බලනකොට වෙන්නේ දරුවෙක්ගේ පටන්ගෙන කාය ශක්තිය දුර්වල වෙන්නේ නැතුව ක්‍රමානුකූල ශක්තිවත් ශරීරයක් ඇතුව 16 අවුරුද්දක් යනකොට හොඳ ශක්ති සම්පන්න පුරුෂයෙක් හැටියට පෙනී සිටින්න පුළුවන් දරුවෙක්. ඒ වගේම ගෑනු දරුවෙක් ඊට අනුකූලව හදාගන්න ක්‍රමයේ මන් දන්නේ ඔය හීනයක් වෙන්න පුළුවන් අද ඒ විදිහට හදනවා කියන එක. හිතන්න අමාරුයි. මොකද ඒ තරමට පිළිහිලා ගිහින් ඉවරයි. හැබැයි එදා තිබිච්ච ක්‍රමේ නිසා තමයි අපි ආතර මුත්තට බැලුවනම් නතර පනතර බැලුවනම් ඔය කියන එක ලෙඩක්වත් තිබුණේ නැහැ. එහෙම බහින් රෝගයක් නැහැ. අසත්පුර දහදුරා වැඩ කළෙත් නැහැ. බොහොම අවංක සුද්ධ ඇති ජීවිත ගත කරපු පිරිසක් හිටියා. අත්දැකීම් තවත් මේ කාලේ වෙනරත් දකින්න අත්දැකීම් තියෙනවා අය අයගේ. ඇඟවල හොඳ ප්‍රතිශක්තියක් තිබුණා. ඒ වගේම කරපු වැඩ හරි බලවත් වැඩ. ඒක පුද්ගලයේ කරපු වැඩ 10 දිනෙකට කරන්නත් බෑ. පැහැදිලිව පේනවා ඒ කාලේ යාගේ තිබිච්ච ශක්තිය කොහොමද? මොකක් නිසාද කියලා බලපුවාම එදා තිබිච්ච බුදුරන් වහන්සේ පෙන්නපු ප්‍රයෝග සම්පත්තිය නිසා ගති සම්පත්තිය තිබුණා. වචනයක් කටෙන් පිට කරලා නම් ඔප්පු තිරප්පු ඕනේ නැහැ. ඒක එහෙමමයි. ආයි වචනේ වෙනස් කරන්නේ නැහැ. පාපීට බයයි ලැජ්ජයි. ඒ ගරුත්වයේ එහෙමයි. ඒක එහෙමව තිබුණා. ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. ඒ ගුණ හුඟා කරුකලා. ගිහියෙක් ඉදිරියේ හැසිරිය යුතු සියලු ආකාරයන් භික්ෂුන් වහන්සේ නමකගේ ගුණ ධර්ම තිබුණා. ගිහියෙක් එක්කලා යමක් කතා කළ යුතු කතා කළපු දේ තිබුණා. කතා නොකරපු යමක් තිබිය යුතු දේවත් තිබුණා එහෙම. පැවිදි කෙනෙක්ගෙන් අහගත යුතු දහමක් තිබුණාද? අහගත යුතු ඒ උත්තරීතර ධර්මය අහගන්න හේතු වාසනා තිබුණා. අහගත් අයට ප්‍රතිඵලයක් තිබුණා. එහෙම ධර්මයේ තුල ගෙනගේ ජීවිතයක් තිබුණා එදා. ඒ නිසා ඒ කාය ශක්තිය අඩුපාඩුවක් තිබුණ නැතුව ප්‍රයෝග සම්පත්තියත් ගති සම්පත්තියත් ගොඩනැගිලා කාල සම්පත්තිය සස්ත්‍රීක වෙලා තිබිලා නියම කාලයට වැහි වහිනවා. නියම කාලයට බොලෝ සස්ත්‍රීක වෙනවා. පළදාව සත්තු විනාශ කරන්නේ නැහැ. ඒ වගේම පොළොවේ පළදාවට අවශ්‍ය පෝර ශක්තිය පොළොවේ ස්වභාවයෙන් නැගෙනවා. ඊ ආහාර භුක්ති විඳින්නා වූ අය හොඳ කාය ශක්තියක් ඇතුව නිරෝගීව වැඩෙනවා. උපදී සම්පත්තිය ලැබෙනවා. ඔය කියන ඔක්කොම ලැබිලා තිබුණා. තිබුණ වට සාධකත් අදත් තියෙනවා වෙන්නලා ධර්මයේ තියෙනවා සාධක. අද ඔප්පු වෙනවා එදා තිබිච්ච තත්ත්වයේ අද තිබිච්ච තත්ත්වයේ දෙකේ තියෙන වෙනස. නිසා යම් කාලික පටන් ප්‍රයෝග විපත්තිය පටන් ගත්තා. ප්‍රයෝග විපත්තිය මොකද්ද? පොඩි එකාගේ පටන්ගෙන පංචකාමීත් ලෝල් කරන එක. අන්නේ ලෝල් කිරීමෙන් පටන් ගත්ත ගමන ප්‍රයෝග විපත්තිය පටන් ගන්නවා. ඒ ප්‍රයෝග විපත්තිය අවසානයේ තමයි ගති විපත්තියටපත් වෙලා කාල විපත්තියෙන් කාලයේ විනාශ වෙලා විපරීත වෙලා කලට වැහි වහින්නේ අකලට වැහි වහිනවා. ඒ වගේම වැස්සෙන් අවශ්‍ය සරුසාරත්වයේ ගෙනත් දෙන්නේ. ওই විදිහට කාල විපර්යාසය නිසා උපදී විපර්යාසයටපත් වෙලා කන බොන ආහාර ශක්තිය දුර්වල ආහාර ගැනීමෙන් කාය ශක්තිය නැති වෙලා ඒ වගේම ප්‍රතිශක්තිය නැති වෙලා නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා වැහැරිලා යන කය ඇති වෙන එක. අද පුංචි ළමින්ගේ පටන්ගෙන දිය වැඩියා රෝගයෙන් පෙළෙන්න වෙලා තියෙනවා. ඒ හටගත පරිසරයේ ජීවත් වෙන අයට කාටවත් පොදුවේ. සිල්වත් ගුණවත් කියලා කරන්න දෙයක් නැහැ. පරිසරය විනාශ වුණාට පස්සේ ඒ පරිසරයේ ජීවත් වෙන සියලු පිරිසට ඔන්න ඔය කියන්නා වූ විවිධාකාර රෝගාබාධයන්ට ගෝචරෙන්න සිද්ධ වෙනවා. ඒ ගන්න ආහාරයේ රසය නැති නිසා ඇඟවල වල ප්‍රතිශක්තිය ක්‍රමක්‍රමයෙන් බලාින්න ඇති හීන වෙලා යනවා. විවිධාකාර රෝගාබාධ නිසා පෙළෙන්න පටන් ගන්නවා. ජීවිත අකාලේ වෙනසෙන්න පටන් ගන්නවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක එකපාරට එක දිනකට කරන්න පුළුවන් පුද්ගලික වැඩක් නෙමෙයි. ওই ක්‍රමයට කාල 4ක ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ඕක. ඉතින් කවදා කෙරෙයිද කියන්නේ දන්නේ නැහැ. කවදා හරි මේ රෝගෙට තේරෙන්න පටන් ගත්තොත් බුදුදහමේ අගය ලෝකෙ පිළිගත්තොත් ඒ දහම ඊට පස්සේ ලෝකෙට පංචකාමීර වහල් නොවන ජීවිතයක් ගත කරලා ප්‍රඥාවට මුල් තැන දීලා බෞද්ධත්වයේ ලෝකෙ සකස් වුණා නම් සොයන්ජාත හැල් හට ගන්න පුළුවන් කාලයක් නැවත එන්න පුළුවන්. එහෙම එකක් මේ ධර්මයේ තියෙනවා. ආයි හොයාගෙන කන්න වවාගෙන කන්න හදාගෙන කන්න දෙයක්වත් නැහැ. ඒ තරම් ලෝකේ සාස්ත්‍රීක වෙනවා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. කවදා හැම එකක් මතුවේද කියන්න පුළුවන් කමකුත් නැහැ.
කොයි ක්‍රමෙන් හරි ධර්මයේ නම් තියෙන කාරණා ඔය විදියයි. ඉතින් පුද්ගලිකව යන්තරාක් මේන් ආරක්ෂා කරගන්න පුළුවන් නම් එක්තරා මට්ටමකට හරි මේ ශක්ති විශේෂ රැක ගන්න පුළුවන්. තමන් හෝ තමන් හදන දරුවන්ට හෝ අර බාහිර ලෝකේ වැඩක් නැති දේවල් වලින් ඈත් කරලා හදා ගන්න පුළුවන් නම් පන්සල ඇසුරෙන් ගුණධර්ම ඇසුරෙන් ජීවිත හැඩගස්ස ගන්න පුළුවන් නම් වැඩකට ඇති දෙයක් වෙන්නන වෙලාවක හොරෙන් හරි අනික් අය වැඩි හිටියෙක් හරි බලලා හිටන් ඒ වෙලාවට විතරක් ඔය ටීවී ආදී රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කරලා එකකින් ගන්න පාඩමක් නම් ගන්න මන් දන්නේ කොහෙන් තියෙයිද කියලා පාඩමක් දෙන්න විදිහක් නැහැ බන කියලා හිටන් ටිකක් කියලා දාලා හිටන් පොඩි ළමයි ගවම උස්සනවා කොහෙද දානවා ඊළඟට ඇඩ් එකට. ඉතින් කොහොමද කරන්නේ? භාගයක් ධර්ම දේශනාව දාලා භාගයක් දානවා අර කුණු හරපයක්. ඉතින් ඒකත් ගන්නවා සංඝ දැක්වීම ලෝකෙට පෙන්වන්න දඩමීමා කර ගන්නවා ධර්ම දේශනාවක්. ඉතින් ඕ වගේ දේවල් තියෙන ලෝකෙක මන් දන්නේ නැහැ මොකක් පෙන්වන්නද කියලා. නමුත් පෙන්වන්න පුළුවන් එකක් හිතලා බලලා හරි තියෙන නම් ওই රූප වාහිනී යන්ත්‍රයක පෙන්වන වැදගත් දෙයක්. ඒක විතරක් මේ ළමයින්ට දර්ශනීය සලස්වන්න. එහෙම කරලා හිටන් ධර්මයක් ඇසුරු කරගෙන ශාසනය ඇසුරු කරගෙන යම් කිසි පින්වත් පිරිසක් ඉන්නවා නම් ඒ උත්තමයන් වහන්සේලා ඇසුරු කරගෙන කවුරු හරි කමක් නැහැ ගිහි පින්නතුන් හෝ පැවිදි අය. ඒ ඇසුරෙන් යහපත් චරිතයක් හැඩගස්ස ගන්න පොඩි දරුවන්ට තමනුත් හැඩ ගැහිලා. මෙන්න මෙහෙම කරගෙන ගියොත් නම් යම් කාලෙදී එක්තරා මට්ටමකින් හරි මේ නිරෝගී ජීවිතයක් ඒ වාගේම ශක්ති සම්පන්න කායික මානසික දෙපැත්තෙම වැඩිච්ච ජීවිතයක් ගත කරලා මෙලොව පරලොව අභිවෘද්ධියක් ලබාගෙන නිවනටත් මඟ පාදා ගන්න පුළුවන්. ඉතින් ලෝකේ හදනවට වැඩිය න වටිනාම දේ මොකද්ද? ලැබිච්ච අවස්ථාවෙන් අදත් බැරි වෙන්නේ නැහැ. පුළුවන් හරි මේ කය යන්තම් වාතු කරගෙන හරි ප්‍රඥාව පහල කරගන්න උත්සාහ කරන්න බනහලා. දරුවන්ටත් ඒක යොමු කරන්න ඒක තමයි කියන්න තියෙන වැදගත්ම දේ. තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ විනය පිටකයේ තියෙන ප්‍රශ්නයක් මේක. මේ මිනිස් වෙසක් අරගෙන නාගලවින් නාගයෙක් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ පැවිදිලා හිටව බවත් ඒ වාගේම ඉතින් ආහාර ගන්න අවස්ථාවක් නිදා ගන්න අවස්ථාවක් මෙහෙම තියෙන ක්‍රම ක්‍රීපියක් ඒ මේ වෙස වෙන් කරලා හිටන් හිටපු වෙසෙන් ගර ගන්න ඕනේ වැඩ තියෙනවා කොටසක්. ඒකනේ පෙන්නපු කාරණා කීපයක් තියෙනවා. දැන් මේක විනය පිටකයේ පෙන්නලා තියෙන හැටි වෙන්න මේකේ පෙන්නලා තියෙන්නේ මොකද්ද දානේ වළඳන විට කුටියට ගිහිල්ලා දොර වසාගෙන ඒ විදිහට දානේ වළඳනවා කියලා එහෙමත් ක්‍රමයක් තමයි කියා තියෙන්නේ. එතන මේක දැකපු අවස්ථාව තියෙනවා නිදා ගන්න අවස්ථාව. නිදා ගන්න අවස්ථාවේදී මවාගත්ත වෙසින් නිදන්න බෑ. ස්වභාවික වෙසටපත් වෙලා වුණ නිදා ගන්න. ඉතින් එහෙම ක්‍රමයක් ගන්න. දැන් මේ වගේ අති දුර්ලභ අවස්ථා දුර්ලභ තැන්වල සිද්ධ වෙනවා. සියලු තැන්වල මේවා සිද්ධ වෙන්න හේතු නැහැ. මේකට විවිධ හේතුන් තියෙනවා මේ වගේ අවස්ථා දකින්න. ඉතින් අහන්නේ මේක ඇත්තක් කියලා පිළිගන්න පුළුවන්ද කියලා මේ විදිහට මේ තිරසං යම් සත්ත්ව කොටාසයකට මෙහෙම වෙස්මාවාගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ කර්ම විපාක 이르දි කියලා. මේ කර්ම විපාක 이르දි කියන එක යම් කිසි සත්වයකට කර්ම විපාක වශයෙන් ලැබෙනවා. ඒ ලැබෙන්නේ මොකද මේ නාග කියන කොටාසය අයිති වෙන්නේ දේව කොටාසයකට නෙමෙයි. තිරිසන්ගත කොට්ටාසීටමයි කොච්චර සැප සම්පත් වින්දත් කොච්චර මේ 이르දි තිබුණත් මේගොල්ලන්ට යම්කිසි කර්ම විපාක 이르දි කියලා කොටසක් තියෙනවා. අන්නේ කොටසයි මේගොල්ලෝ ලබන්නේ. ඒ ලබාගෙන ඊට හේතුකාරක වන්නා වූ නාග ගෝත්‍රවල උපදිනවා. එහෙම දේවල් තියෙනවා. ඒ ගති ලක්ෂණ එහෙම සකස් වෙනවා. අනික් අයට මේ බාහිර ලෝකේ කරදර වලින් තොර වෙච්ච දැන් හදාගෙන මේ කාම ආස්වාදයන් විඳින්න හදාගත්ත ඒ කාලේ හිටපු නායකයින්ගේ ක්‍රමවේදයක් මේ ওই නාග ලෝකේ හටගන්න තියෙන සංඛාරය. නාගයෙක් වෙලා හටගන්න සංඛාරය සකස් වෙන්නේ එහෙමයි. ওই විවිධ නායකයෝ මේ සමාජයේ ඉන්නවා. පන්සල් වලත් හිටියා ඉස්සර. ඒ වගේම මේ සමාජයේ විවිධ තැන්වල විවිධ රාජ්‍ය කරන රාජ්‍ය නායකයෝත් හිටියා. ওই නායකා අග්‍ර කරගෙන හිටපු අය තමයි නායකාග්‍රයේ තමයි නාගයෝ ඉන්නේ. නායකත්වයේ අග්‍ර කරගත්තාගේ සිරිතත් වෙන මේ බුදුදහම නැති කාලේ. බුදුදහම ඇසුරු නොකරන අය අතරේ පළවෙනි වටිනාම හරය වුණේ මොකද? පංචකාමී. මෙන්න මේ පංචකාමීට තැන දීලා කටයුතු කරනකොට මේ පංචකාමී උග්‍රකාමී මොකද්ද? ස්පර්ශකාමී. මෙන්න මේක මුල් කරගෙන පිරිස එකින් එකට මේ උසස් පිරිස යම් කිසි දේපොළ හැම දෙයක්ම තියෙනවා සම්පත් වලින් පිරීලා ඉන්න පිරිස ඉන්නවා. ඒ රජවරු සිටුවරු වාගේ හිටපු අය
ඉතින් ඔය වගේ මේ පන්සල් වල පහු කාලයක් කරන පන්සල් වාගේ තැන්වලත් හාමුදුරනේ සියලු සම්පත් හම්බෙන්න පටන් ගත්ත කාලේ වෙනකොට හාමුදුරුවොත් මහා නායක තත්ත්වයෙන් පිළිගන්න පටන් ගත්ත කාලේ වෙනකොට අර පංචකාමයන් ඇසුරු කරන ගති ලක්ෂණ එහෙම ගෙනිච්චා නම් ගතියට අනුකූලව උප්පත්තිය ලැබනවා. නාග උප්පත්ති. පන්සලක ඉන්නවා වර්ග දෙක ලස්සන නායකයෝ සුදු නායකයෝ නිතරම කියනවා හුඟදෙනි. පන්සල් වල ඉන්නවා. බෝධිය ළඟ ඉන්නවා. මේ පන්සලේ නාගයා කියන වචනේ සාමාන්‍ය දෙයක්. අද උනත් මේ ලෝක සම්මතිය තියෙන දෙයක්. සුදු නායක ගැන කතාවක් අහන්න හමුනොත් විශේෂයෙන් වැඩි හරියක් පන්සලක. මොකද හේතුව තියෙන්නේ උතන දෙන්නෙක් ඉන්නවා. සුදු එක්කෙනෙකුයි නායකයෙකුයි ඒව නායිකාවොත් ඉන්නවා. ඒ වගේම හොඳට වර්ණවත් ඉන්න පැහැ ගහගත්ත කෙනෙක් ඉන්නවා. ඒ තමයි හාමුදුරුවෝ. ওই දෙගොල්ලම හොඳ නායකයෝ තමයි. සමහර අය ඉන්නවා යතේ පිටට පේන නායකයෝ පංචකාමී වෙලිලා ඇතුළේ. ওই જાතියේ කට්ටිය අර නායකත්වයේ දලමීමා කරගෙන, ඊ අවස්ථාව කරගෙන, ඊ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඔන්න කියන පංචකාමී ඇලී ගලී ජීවත් වෙලා මැරහට පස්සේ නාග ගෝත්‍රයේ ගිහිලා උපදිනවා. සුදට ඇඳගෙන හිටපු උපාසක මහත්තයයි උපාසිකාවයි දෙන්න නාග ගෝත්‍රයේ ඉපදුනොත් සුදු නයි. ආවුදුරෝ පන්නෝ හරි ලස්සන නය රන්වන් පාටයි. කාලයක් ඉන්න අය ඉන්නවා පන්සල් වල එහෙම. දොස් කියනවා අපවාද කරනවා නෙමෙයි. කාමී ආදීන වල හැටි. මෙන්න මේ වගේ යම්කිසි රජවරු ඒ කාලේ හිටියේ ඔය උමගෙවල් හදාගෙන ඔව්වා තමයි මේ සුන්දර කාන්තාව එහෙම ගිහින් තියාගෙන සැප විඳින්න හිටියේ. පොළොවේ යට තමයි ඉන්න කැමති. එහෙම ක්‍රමවේද තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයන්ගේ ගතියට අනුකූල උප්පත්තියක් ලබන පොළොවේ යට නාග ලෝකයක් හැදෙනවා. කර්ම විපාක වශයෙන්. එහෙම අය ලෝකේ නැති වෙන්නේ නැහැ කොයි කාලෙත් ඉන්න නිසා. හැබැයි එක දෙයක් කරනවා ලෝකෙට හොදකුත් කරනවා. නැති බැරයට කණ්ඩ දෙනවා. ඒ වගේ උදව් උපකාර කරනවා. ඒ දඬු පාලම් මං මාවත් හදලා දෙනවා. ගෙවල් දොරවල් හදලා දෙනවා. පිරිස රැකලා දෙනවා. මේ જાතිය පිං වැඩත් කරනවා. හැබැයි වැඩියෙන් තිබුණ ගතිය මොකද්ද? කාම ගතිය නිසා. ඒ වැඩි උපාදාන කරගත්ත කෙන් ගිහිලා තිරිසන් භවයේ උපදිනවා. කරගත්ත පින ප්‍රවෘත්ති විපාක වශයෙන් එනවා. ආපුහම විවිධාකාර හැඩවෙස් ගන්න පුළුවන්, බල ගන්නවන්න පුළුවන්. එහෙම යම් යම් පුණ්‍ය ඉර්ධි වාගේ ඉර්ධි ලබනවා. මෙන්න මේ ලවාගත ඉර්ධි බලයක් තියෙනවනම් අන්නේ ඉර්ධියත් අරගෙන කර්ම විපාක ඉර්ධි පුණ්‍ය ඉර්ධි කියන මේ දෙකෙන් ගැළපෙන ඉර්ධියක් අරගත්තාම එහෙම හැකියාවක් ලැබෙනවා. හැබැයි මෙතෙන්දී එක දෙයක් වෙනවා. ඔය හොඳ පැත්තක් ලෞකික වශයෙන් කරපු නිසා ඒ පැත්තේ ಗುಣධර්මයක් තියෙනවා. හොඳ වැඩටත් කැමති. හැබැයි Taman කොච්චර නරක වුණත් යහපත් උත්තරමයන්ටත් බොහොම ගෞරවයි. එහෙම ගතියකුත් තිබුණා අය. ඔය කියන මහා 이르දි බල තියෙන නාග කොට්ටාසල උපදිනවා. අන්නේ නාග කොට්ටාසයක උපන්නොත් එහෙම. ඊට අවශ්‍ය පසුතලයක් ලෝකේ පහළ වෙච්චාම ඒ අය ඒ ඇසුරට එනවා. මොකද එන්නේ? තවත් පින් දහම් කරගෙන හරි තමන්ගේ සැප සම්පත්තිය වැඩි කරගන්න එක්කෝ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. මේ සිල් රැක්කහම ලැබෙන සම්පත්තිය ගැන දන්නවා. ප්‍රඥාවෙන් දකින නිවන ගැන නෙමෙයි ඒ අය දකින්නේ. සීලයේ ලැබෙන සම්පත්තිය ගැන. ඒ නිසා ඒ අය බොහොම කැමැති සිල් රකින්න දන් දෙන ලෞකික වන්නාව පින් කරන අයට කැමැති. ඒගොල්ලෝ ඇසුරේ ඉඳලා යම් පිනක් ලබා ගන්නවත් කැමැති. අන්න එහෙම ඒ ගතිය තියෙනවා. බුද්ධ ශාසනය තුන සීල ගුණයට කැමැති. මොකද සීල ගුණේ දෙව්ලොවට මගක්, සම්පත්තියට මගක්. සමාධි ප්‍රඥා මාර්ගයේ නිවනට මගක්. සීලෙන් කීල දෙකට බෙදිලා යන තැන. ඉතින් ලෞකික සීල තියෙනවා, ලෝකෝත්තර සීල නැගින මගක් තියෙනවා. ওই ශික්ෂා ආරක්ෂා කරගෙන ඉන්න එක ලෞකික සීල මගක්. ඒක දෙව්ලොවට ඉනි මගක් කියලා පෙන්නනවා. සැප සම්පත් ලබන්න හේතු වෙන එකක්. ඉතින් අන්න එහෙම තැනකට හේතු වාසනා ලෝකෙ ගොඩ නැගිලා තියෙන කාලෙට එවදු උත්තමයන් ඉන්න කාලෙට අපෝපස්ථාන කරලා ගරු සත්කාර කරලා ඒ පින ලබා ගන්න අවශ්‍යනා වූ අය ওই 이르දි බල වලින් තමන්ගේ තිබෙන අර කර්ම විපාකෙද්දී පුණ්‍ය 이르දි ආදීන්
ඔහොම වෙස් වෙලා වලාගෙන ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන පරිසරයක් තිබුණොත් එහෙම වෙනවා. ඒ වගේ මේකට අවශ්‍ය කරන පරිසරයක් ලෝකේ හටගන්න කාලා තියෙනවා. සියලු කාලෙම ලෝකෙට අමනුෂ නොපෙන්න මේ බලවේගය තියෙන හැටි තමන්ගේ බල පුළුවන්කාරයන් පෙන්වන්න බෑ. ඒකට අවශ්‍ය වෙන ශක්ති විශේෂයක් මේ ලෝකෙ නිපද වෙන්න ඕනේ. ඒක නිපද වෙන්නේ මේ ලෝකෙ යම් යම් මට්ටමට මානසිකත්වයේ බලවත් කරගත්ත මිනිස්සෙයින්ගේ තිබෙන ශක්තියෙන්. ඔය බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙ වෙනකොට තවත් ඊර්ෂිවරු හිටියා. අභිඥාලාභී ඊර්ෂිවරුත් හින්දලා තියෙනවා. උන්වහන්සේ පහළ වෙලා ඉන්න කාලෙත් හිටියා. ඒගොල්ලෝ හිත බොහොම දියුණු කරගත්ත අය. චිත්ත වසී ප්‍රාප්ත ගුණේ නිසා චිත්තජ රූප හරියට විහිදෙනවා මහ ශක්ති බලවත් ඒවා. අන්නේ බලවත් ශක්තිය ඒගොල්ලන්ට පරිසරයක් වෙනවා. ওই දේව ආදී කොට්ටාස වලට, අමනුෂ්‍ය ආදී කොට්ටාස වලට ඇවිදලා පෙනී සිටින්න. ගණීභවන ශරීරයක් මවන්න උපනිශ්‍රේ වෙනවා අන්නේ ශක්තිය. ඒ ශක්ති මේ කාලේ අඩුයි. මොකද ඒ බඳු අභිඥාලාභී අය හොයන්නත් නැහැ හිතන්නත් අමාරු. අර චිත්ත ශක්ති විහිදෙන බලවත් බලය හුඟක් අඩු නිසා මේ වගේ කාලයක දේවතාව වේන්න එන්න තරම් ශක්තිමත් වෙච්ච ශරීර මවන්න බෑ. අමනුෂ්‍යයින්ටත් එහෙම ශරීර මවාගෙන පෙනී සිටින්න අමාරුයි. ওই නාගලෝක නාගාදී කොට්ටාසයන්ට ඒ බඳු ශරීර මවාගෙන මේ ලෝකෙ පෙනී සිටින්න අමාරුයි. මොකද අවශ්‍ය පරිසර ශක්තිය මේ ලෝකෙ දැන් හිඟ වෙලා තියෙනවා. යම් කාලයක ඉරිසිවරු වැඩි වුණා නම් භාවනානි යෝගී පිරිත් එක එක මට්ටමින් ධානලාභීන් වර්ධනය වුණා නම් අවිඥාලාභී අය ලෝකේ පහළ වුණා නම් ඒ කාලේ ශක්තිය හැමතැන විහිදෙනවා. අන්නේ ශක්තිය මාධ්‍ය කරගෙන ওই දෙවිවරුන්ට පෙනී සිටින්න පුළුවන් කාලයක් එනවා. ওই නාග ලෝකවල නාගයින්ට පෙනී සිටින්න පුළුවන් කාලයක් එනවා. ඉතින් බුදුරන් වහන්සේ වැඩ හිටපු කාල සීමාවේ අවිඥාලාභී රහතන් වහන්සේලා ලෝකේ ඉන්න කාල සීමාව තුල වැඩිපුර ඉන්න කාල සීමාව තුල ඔන්න ඔය කියන විශේෂ දේවල් දකින්න හම්බෙලා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ කවුද කියලා අද දැක්කොත් එimhe හිතා ගන්න බෑ හීනයක් වගේ. විවිධ මති මතාන්තර ඒවා ඒ කාලේ හිටපු රජ කෙනෙක් මිනිස්සෙක් මිසක් වෙන කවුරුත් නෙවෙයි හොමත් වචන තියෙනවා. හිටපු කාලයක් අගක් බුලා කිසිම වෙන හේතු පෙන්වන්නත් බෑ. නමුත් මෙන්න මේ වගේ කාල සීමාවල් වල බුදුරජාණන් වහන්සේ ලෝහිත පක්ඛන්දික රෝගයෙන් පෙළෙමින් හිටපු වෙලාවේ ඒ අපද්‍රව්‍ය යම් කිසි වාජනයක දාගෙන එක්තරා හොඳ හැඩ වැඩ තියෙන පුරුෂයෙක් තේජස් පුරුෂයෙක් ඉහ උඩ තියාගෙන මේවා අදිනවලු. මේ අමුතු පුරුෂයා භික්ෂුන් වහන්සේලා දැකලා අහනවා ස්වාමීනි අර කවුද මෙච්චර හොඳ හැඩ වැඩ පුරුෂයෙක්? මිනිස්සෙක්ද කියලා හිතන්න අමාරු. මෙච්චර තීක්ෂණයි. හරි ලස්සනයි. ඒ වුණාට කිසියම් කැතක් අපිරියා කිරීමක් නැතුව ඒ ඔබ වහන්සේගෙන් පහ වෙන අපද්‍රව්‍ය අර විදියට පෝච්චියක තියාගෙන ඉහ උඩ තියාගෙන ගෙනියනවා. ඒ කවුද? අපි දන්නේ නැති අඳුරන්නේ නැති කෙනෙක් කියලා බුදුරණන් වහන්සේට කියනොත් මහණෙනි ඔය තමයි සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ. මිනිස් වෙසක් මවාගෙන ඇවිදලා වැඩේ කරන්නේ. ඉතින් ස්වාමීනි මෙච්චර විශේෂ සක්‍ර දේවේන්ද්‍ර ඒ අපද්‍රව්‍ය ඉහ උඩ තියාගෙන අදින්නේ. සක්‍ර දේවේන්ද්‍ර ගුණගරුකයි. අද උතර නෙමෙයි ඉඳ තිබුණේ අපාගත වෙන්න තිබුණේ. ඊ අවස්ථාව මම නිසා තමයි මිදිලා නැවත සක්‍ර දේවේන්ද්‍ර වුණේ. බණාමින් ඉන්න වෙලාවෙදි චිත්ත ප්‍රසාදයෙන් ඉන්න වෙලාවයි තමයි චුත වෙලා නැවත පටිසන්ධි ලැබලා ඒ සක්‍රාත් බවටමපත් උනේ. අන්නේ ගුණේ ඔය සලකන්නේ. දැන් මේ විදිහට දේශනාවේ කතාවක් තියෙනවා. දැන් මේකෙදි අපි දකින්න ඕන එකක් තියෙනවා. මොකද අන්නේ අවිඥාලාභී වෙන්න ඕන ඒ බඳු අය ඉන්න ඕන සක්‍ර දේවේන්ද්‍ර වායේ කෙනෙකුට හරි පෙනී සිටින්න. එහෙම නැත්නම් මේක අමාරුයි. ඊට අවශ්‍ය පිරිස ඉන්නවා කලාතුරකින්. දැන් මේ වගේ දේවල් දකින්න තියෙන්නේ තවත් තියෙනවා නම් බොහොම දුර්ලභ පැති තියෙනවා මේ ඔය පංචකාමයන්ට එච්චර මුසපත් කරපො නැති ඒවා. අපි අද කාලේ හැටියට කියනවා නම් ඔය මේ මයංගනේ පැත්ත ඒ වගේ පැතිවල තාම ඔය ටීවී එහෙම ගිහිල්ලා නැහැ. ඔය જાතිය සුන්දර ලෝකේ කාම ලෝකේ මවලා නැහැ. නමුත් තවමත් අර පැරණි අය පැරණි ආකල්පයකින් ජීවත් වෙනවා. නමුත් අපි කියන්නේ වැඩි ගෝත්‍රිකයෝ වගේ උන් ඔහෙ ඉන්නේ කියලා. අපි ඉන්නේ එක ක්‍රමයක්. ගුණධර්මයන්ගෙන් මැනෙන්නේ තවත් ක්‍රමයකට. අන්න එහෙම ක්‍රම තියෙනවා. ඔය වැඩි ගෝත්‍රයවනි ගෝත්‍ර ගැන අපි හිතනවට වැඩිය ඒ අයගේ ශිෂ්ටාචාරය බොහොම බලවත් අය තියෙනවා.
එහෙම පැතිකඩවල් තියෙනවා. ඒ ස්ත්‍රීන් අය ඊටාම පිරිසිදු චරිත තියෙනවා. පිරිමි පුරුටක් ඇඟේ ගෑවුනා නම් ඒ ජීවිතය හානි කරගන්නවා ඒ තරමට අකමැති. තම ස්වාමි පුරුෂය හැරෙන්න එහෙම ගති තිබුණා. ඒ වගේ ඇති බුද්ධිලේ තවත් ඔය පැතිවල ඉන්නවා. අන්න ඒ වගේ ගොඩේ පැතිවල තවත් මේ වගේ දේවල් දකින්න හම්බ වෙනවා. මොනවා හරි තද බල විදිහට නැත සුළු වශයෙන් හරි මේ গুপ্ত ලෝකවල අය දෘශ්‍යමාන වෙන අවස්ථා තියෙනවා. ඒවා ජනා කියන උනාට පස්සේ ඒවා කොහොම නැතු වෙලා යනවා. අදත් ඔය දකින්න තියෙන දෙයක්. ඉතින් මේවා මේ යහපත්සේ දකින්න පුළුවන් කවදා හරි අභිඥාලාභින් විද්‍යාමාන වෙච්ච කාලයක් වුණොත් එහෙම ඊ ආගේ ශක්තියෙන් අර අමනුෂ්‍යාදී කොට්ටාසයන්ට පෙනී සිටින්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එහෙම අය ඉන්න බව හොඳට විද්‍යාමානව ඔප්පු වෙනවා. දැනුත් එහෙම දැනගන්න තියෙන දේවල් තියෙනවා වැඩි පරීක්ෂණ කරන්න අඩු නිසා මේවා හොයන්න බැරි. දැන් මේ සමහර ගෙවල් තියෙනවා ඔය මැරිච්ච ඥාතීන් කුපිත වෙලා ඒගොල්ලෝ භූතාත්ම වල ඉඳලා ඇවිදිලා ඔය බත් හැලි වලට වැලි දානවා ගෙට ගල් ගහනවා මේ ආදී වශයෙන් කියන තැන්. නොඑක් අවස්ථා හැම දැනගන්න තිබෙනවා. ඔය මනෝ වෛද්‍යවරු නැන ඒ පිළිබඳ හදාරපු අය විශේෂයක් දැකලා තියෙනවා ඔහොම තැන්වල ඒවා කරන්න. ඒ අයට කියනවා අනුකූල මනසක් ඇත්තෙක් ඒකේ ඉන්නවා කියලා ගෙදර. අනික් අයටට අහුගේ වෙනසක් තියෙනවා. গুপ্ত පැති වලට යම් කිසි සම්බන්ධය වැඩි. මානසිකත්වයේ එක්ක නැඹුරු වෙනවා පොඩ්ඩක් අහින්නම් ඔය গুপ্ত දේවල් වලට යට වෙනවා ආවේශ වාගේ දේවල් වලට ගෝචර වෙනවා. අන්න ඒ වගේ පිළිස් ඉන්නකොට ඒගොල්ලන්ගේ ඇඟෙන් විහිදෙන ශක්තිය ප්‍රයෝජනෙට අරගෙන අර අමනුෂ්‍යය වැඩ කරනවා කියන. ඒගොල්ලෝ පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් අත්හදා බැලීමක් කරනවා. ඒ මානසිකත්වයේ එහෙම පේන්න තියෙන ළමෙක් හරි එතන ඉන්නවා නම් ඒ ළමයා ටික කාලයකට ඒ ස්ථානයෙන් ඈත් කරනවා. ඈත් කළා බලපුවාම අර වෙච්ච සිද්ධිය නතර වෙනවා. හැබැයි නොදන්න අය හිතනවා ඒ ළමයා තමයි ඒක කළේ කියලා. ඒ ළමයා නෙවෙයි. ඒ අයගෙන් විහිදෙන ශක්ති විශේෂයේ ප්‍රයෝජනෙට අරගෙන අර විවිධ අමනුෂ්‍යයෝ තමන් ඒ වගේ වැඩ කරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ මේ ශක්තිය තමයි. අර අභිඥාලාභී අයගේ චිත්ත ශක්තිය, ධානලාභී අයගේ චිත්ත ශක්තිය විහිදෙනකොට විහිදෙන්නේ. අන්නේ මත චිත්ත ශක්තිය ලෝකේ බලවත් වුණ දාට මේ දේවතාවෝ පේන්න එනවා. ඔය බ්‍රහ්ම ලෝකවල අයට පවා පේන්න එන්න පුළුවන් වෙනවා. මිනිස් වෙස්මාවගෙන ඉන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවේ ඒ වගේ කාලයක මිසක් අනික් කාලවල අතුරුදහන් වෙනවා. මේ කාලේට ඒව අඩු නිසා හොයන්න අමාරුයි බොහොම දුර්ලභයි ඒ වගේ අවස්ථා. ඒ මිසක් මේවා බොරුයි කියලා අපිට නිගමනය කරන්න බෑ කිව්ව ඔන්න හේතුව උඩ. දැන් මේ ශාසන පරිහානිය හදවන ආකාරයේ තියෙනවා ඒකට අවශ්‍ය පසුබිම බුදු මග අනුව පහදා දෙන්න කියලා මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක විවිධ ක්‍රම වලින් බුදුරජාන් වහන්සේ මේ ශාසන පිරිහීම දේශනා කරනවා. මේ ශාසනයේ ඉන්න පිරිස බුදුන් කෙරෙහි ප්‍රසාදයේ, දහම් කෙරෙහි ප්‍රසාදයේ, සංඝුන් කෙරෙහි ප්‍රසාදයේ, ශික්ෂාව කෙරෙහි ප්‍රසාදයේ පත් වෙන්නේ නැත්නම් ඒකෙන් ඉවත් වෙනවම ශාසනයේ පිරිහීමක්. ඒකත් එක ක්‍රමයක්. එතන ඒ වගේ තවත් ක්‍රම තියෙනවා නොඑක ආකාරයි ශාසනයේ පිරිහීමට. මේ ශාසනානුකූලෝමික දහම් ගැඹුරු දහම් තියෙනවා. ඒ ගැඹුරු දහම් පැත්තකින් තියලා මේ ලයන්විතව ගයන්න කියන්න පුළුවන් ක්‍රමයකට හදාගත්ත ධර්මයට අනුකූල හරයක් නැත්තා වූ දහම් කුලක් තියෙනවා. ඕ වගේ දේවල් පරිහරණය කර කර ඉන්නවා ගැඹුරු දහම් බලන්නේ නැතුව. ඒකත් ධර්මයේ පිරිහෙන්න හේතු වෙනවා. අවිනය හැටියට විනය හැටියට දෙසන්නේ නැතුව. අවිනය විනය කරලා විනය අවිනය කරලා පන්නනවා නම් අධර්මයේ ධර්මයේ කරලා ධර්මයේ අධර්මයේ කරලා දෙසනවා නම් පනවනවා නම් මෙන්න මේවත් මේ ධර්මයේ වැහිලා යන්න හේතු විවිධාකාරයෙන් පෙන්නනවා. ඉතින් අපිට ධර්මානුකූලව දකින්න ඕනේ මොකද්ද? ධර්මයේ හැටියට තේරුම් අරගෙන අර්ථවත් තේරුම් අරගෙන ඊටනෝ පිළිපැදීම ඔය ප්‍රශ්නේ ඉවරයි. ලෝකේ දහම් පිළිහිම අපිට වළක්වන්න බෑ. හටගත්තේ යම් දෙයක් තියෙනවා නම් කලින් කල ඒවා පිළිහිමට ලක්වීම ධර්මතාවයක්. අනාගත බය සූත්‍ර කියන සූත්‍ර කීපයක් තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා අනාගතයේදී මෙහෙම දේවල් ඇති වෙලා මේ දහම් පිළිහිලා යනවා. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? දැම්ම තියාම මේ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒකයි පෙන්න්නේ.
නැති වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඕවා රකින්න බලන්න නෙමෙයි පෙන්නුවේ. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ධර්මයේ පිරිහෙන්න ඉස්සෙල්ලා. අපිට කියන්න තියෙන්නේ ඒක මිසක් වෙන තර්කවාද පස්සේ යන්න ගිය තවත් අමාරු වැටෙන්න එපා. අවශ්‍ය කරන ධර්මයට අනුකූලව කටයුතු කරලා තියෙන ධර්මයේ හැටියට තේරුම් ගන්න ඊට නොපිළිවෙත පුරා ගන්න. සුවාසෝ දහසක් ධර්මස්කන්ධයයි කිව්ව නැත්නම් මුළු ත්‍රිපිටක ධර්මස්කන්ධය හැටියට තියෙන මේ සියල්ලම දැනගන්න ඕනේ නැහැ නිවන් දකින්න. එක ගාථාවකුත් ඇති කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. එක ධර්මස්කන්ධයක් ඇති 84000ම ඕනේ. ඒ ධර්මස්කන්ධයක් අරින්න බලනකොට මෙනෙහි කරනකොට ඒ තුලින් ධර්මයේ වැටෙනවා නම් ඒක උට නිවන් මඟ. ඒයින් ධර්මාව උපදලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අදිච්චර ධර්මයේ පිරිහිලා නැහැ ඒ කියන தത്വෙට. ධර්මී අනුගමනය කරන ධර්මයේ තුලින් විනය මතුවෙනවා. අන්න ඒක අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕන. ධර්මයේ තුලින් විනය මතු කරගන්න ඕනේ. ක්‍රමවේදය ඒකයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමේ ධර්මයේ දකීද ඔහු මා දකී. යෝ ඉමස්මින් ධම්ම විනය අපමත්තා විහෙරති. යමෙක් මේ ධර්මයේ විනහි අප්‍රමාද විහෙරණය කරනවා නම් ඉතින් ආයත් වශයෙන් ධර්මයේ මුල් කරලාමයි පෙන්නන්නේ. ධම්මෝ හවේ රකති ධම්මචාරී. විනයට ඉස්සලා ධර්මයේ මුල් කරලා පෙන්නනවා. හැමතැනම ධර්මයේ ප්‍රදාන කරලා තියෙන්නේ. මොකද හේතුව ධර්මයේ තුලින් තමයි විනය ගොඩ නැගෙන්නේ. ඒක තමයි විශේෂ ක්‍රමය. සමහර වෙලාවට බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර පුද්ගලයෝ ඔය හොරු අනුගේ සල්ලි පොකට් එක හොරකම් කරගන්න යන අය බනහන්න ගිහිලා හිටන් ඉඳ ගන්නවා හිමින් තීරුව කාගේ හරි කහවණු පසුම්බියක් අරගෙන යන්න. හැබැයි ඔය අතරදී බනට සවන් දීගෙන ටිකක් වෙලා ඉන්නකොට මතක නැති වෙන ආපු කාරණේ. ඒ තරම් ධර්මයේ අගේ වෙනවා. එතනින් නැගිටිනා සෝතාපන්න වෙලා ජීවිතේට අනුන්ගේ දේවල් හොරකම් කරගෙන දූෂිතයෙන් ජීවත් වෙන ජීවිතේ සම්පූර්ණ අත්හැරපු කෙනෙක් කියලා නැගිටිනවා. විනය සකස් වෙලා එනවා. මොකෙන්ද? ධර්මයට අනුකූලව. 999ක් මරලා අම්මා වරන්න පන්නපු අඟුලිමාල වනහනකොට ධර්මයට අනුකූලව විනය හම්බ වුණා. ඊට පස්සේ කවදාත් විනය සමාදන් වෙන්න ඉස්සෙල්ලා ධර්මයේ තුලින් විනය ලැබිලා. අර කම්පා එකක් වන් නැතුව ගියා. මෙන්න මේ ක්‍රමයක් තියෙනවා. ඉතින් බුදුරන් වහන්සේ හැමිලේ පෙන්නන්නේ බණහලා ධර්මාභෝධය ලබා ගන්න උත්සාහ කරන්න. ධර්මාභෝධය ලබා ගත්තාම ධර්මයේ තුලින් ප්‍රඥාවෙන් මතුවලා එනවා විනය. කරන්න ඕනේ මොකද්ද? ඒක තේරෙනවා. ඉතින් යනුව ඒ ටික සකස් කරන්න බලන්න. දැන් මේ තා ප්‍රශ්නයක් මේ කප්රු පූජාව නිවනට උපනිශ්‍රේ වෙන්නේ කෙසේද කියලා පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ කල්පවෘක්ෂ පූජාව කියන වචනෙන් තියෙන්නේ මොකද්ද? කිසිම දෙයක් අඩුපාඩුවක් නැති වෙන විදිහට සකස් කරලා හිටන් සියලු දෙයින් අංග පූර්ණ වෙන විදිහේ පූජාවක් හදනවා. කල්පවෘක්ෂයේ සංකේතයක්. කල්පවෘක්ෂය කියන එක මේ දෙව්ලොව තියෙන පුණ්‍ය ඉර්ධියෙන් පහළ වෙච්ච දෙයක්. ඒ දේවතාවයට මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වෘක්ෂයේ වෙතට ගිහිල්ලා හිටන් බලාපොරොත්තු වෙනකොට මැවිලා එනවා. අදිෂ්ඨාන කරනකොට හිතනකොට මැවිලා යනවා එතෙන්ට. ඒක පුණ්‍ය ඉර්ධියෙන් පහළ වෙච්ච වෘක්ෂයක්. වෘක්ෂ කියලා කිව්වල සියල්ලම එක වාගේ අපි හිතා ඉන්නේ අපි මොකද මේ ලෝකේ තියෙන වෘක්ෂ විතරයි අපි දැකලා තියෙන්නේ. විවිධ ක්‍රමවේදයෙන් හැදෙන ඒවා තියෙනවා. අපි දැකලා නැහැ කවදාවත් වෘක්ෂයක ඇඳුම් හැදෙනවා. සලු හැදෙනවා. නැවත කල්ප වෘක්ෂය කියන එක එහෙමත් හැදෙනවා. ඒවා මිනිස්සුන්ට පේන හැට පේන එකක් නෙමෙයි. දැන් අපි දකිනවා මේ ගස්වල විවිධ ආකාරයේ දියසෙවිලි එහෙම බැඳෙනවා. සමහරලාට ඒ වගේ නිකන් බොහොම සිවි වාගේව ගැලවිලා යනවා. ඒ අපි එහෙම දැක ඒව එහෙම වුණාට අර කල්පවෘක්ෂය කියන එකේ හරියට මල් පෙති වාගේ අවශ්‍ය කරන දිවසලු සකස් වෙලා විහිදිලා හිටන් හරියට මෝරපු
කොළයක් ගැලවිලා යනවා වගේ හැදිලා ඒ පැත්තට විහිදිලා යනවා. අඩුපාඩුවක් නැහැ සියලු දේ හැදෙන විදිහක් තියෙනවා. ඒක පුණ්‍ය විද්‍යාවේ ස්වභාවය. අන්න ඒක සංකේතවත් කරලා තමයි කල්පවෘක්ෂ පූජාව කියලා පූජාවක් තියෙන හදලා. ඒකේ සාමාන්‍යයෙන් කෙනෙකුට මොනවද ඕන කරන්නේ? නැත යන වචන කියන්න බැරි වෙන තරමට හොයා හැම දෙයක් මේකේ තියෙනවා. ආහාර වර්ග, ඇඳුම් පැළඳුම්, නොයෙක් දේවල් පාවිච්චියට ගන්නා වූ දේවල් මේ සියලු දේවල් අලං කරලා තියෙනවා. සංකේතවත් කරනවා කල්පවෘක්ෂයක්. එහෙම කළා ශාසනය උදෙසා පූජා කරනවා. ඒ පූජා කරපුවාම අපි සංකේතවත් කළේ කිසි දෙයක් අඩුපාඩුවක් නැතුව සර්ව සම්පූර්ණ මහා පූජාවක් දෙනවා කියලා. ඉතින් අන්නේ සංකේතවත් කරලා පූජා කරපුවාම ඒකෙදි ඇති වෙන්නේ අපිට කිසි දවසක අඩුපාඩුවක් නොවෙන සියලු දේයින් පූර්ණ වන්නා වූ පරිසරයක්, සියලු දේයින් පූර්ණ වන්නා වූ කායික මානසික පරිසරයකට ඒ හේතු වෙන පුණ්‍ය විද්‍යාවක් ලැබෙනවා. අන්නේ පුණ්‍ය විද්‍යාව නිවනට හේතු වෙන අපි හිතාගත්තොත් නිවන් මාර්ගට හේතු වෙන විදිහට සියලු කටයුතු සම්පූර්ණ වෙන්න ක්‍රමයක් හැදෙනවා. අවශ්‍ය කරන්නා වූ දහම් අහන්න. දැන් අද එහෙම ක්‍රමයක් නැහැ. බොහොම අඩුයි. අද යන්න ඕනේ බණ අහන්න කිව්වොත් ඔබ බණ අහන්න ඵලයන්. අර හෙදි ටික අර මුල්ලේ. තව ටිකක් තව මොනවා හරි තියෙනවා ගෙදර තියෙන වැඩ කොටසක් තියෙනවා ඒවා එකක්වත් කරන්නේ නැහැ. ඵලයව මේකේ බයිනාදී සාප කරද්දි කන් දෙකේ ඇඟිලි ගහගෙන තමයි සීල් ගන්නවත් එන්නේ සමහර අය. එනවල තරහයි. සීල් සමාදන් ආපහු ගියාම ආවද ගිහිලා හිටන් සත්‍යාදු ගහලා දවස් 4-5 බැනුම් අහන්න ඕනේ සීල් අරගත්තාම මාතිකට සීල් ගත්ත දවස වෙනුයි. මෙහෙමත් අවස්ථා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒවා අපේ තිබිච්ච හිඟපාට නිසා අපිටත් විඳින්න සිද්ධ වෙච්චා. කල්පවෘක්ෂ පූජාව කිරීමෙන් කෙරෙන්නේ මොකද්ද? එවන්දු සියලු ආකාර බාධා කරදර නැති වෙන්නේ ඒක උපනිශ්‍රේ වෙනවා. සැනසුමේ නිදහසේ දහමක් අහලා දහම් අවබෝධයක් ලබා ගන්න මඟ පෑදෙනවා. gedara පිරිසක්ගෙන් හෝ බාහිර පිරිසක්ගෙන් කිසිම කරදරයක් එන්නේ නැතුව යනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හැදෙනවා. සියලු ආකාරයෙන් සැනසෙල්ලේ සාන්තිය කටයුතු කරගෙන බාධා කරදරක් නැතුව ධර්මාබෝධය දින ලෝකේ අසාර බව තේරුම් අරගෙන මැරෙනකන් හරි බඩි කිනේ වේලි කර වෙලා මැරෙන්නේ නැතුව හොඳින් සැනසෙල්ලේ ඉඳලා හිටන් මැරෙන්නත් පුළුවන්. ධර්මාබෝධය නිසා ඊට පස්සේ ලෝකේ අල්ලගන්නේ බලාපොරොත්තු අත්හැරලා ගියා නම් සසර ගමනත් කෙලවර කළා එයිම ඉවර කරන්නත් පුළුවන්. ඒක තමයි නිවනට උපනිශ්‍රේ වෙන්නේ. ඔය ක්‍රමයට අපිට නිවනට හුඟක් බාධක එනවා. මොකද මූලික වශයෙන් ධර්මාබෝධය ඉහළට යනකම් හරි අමාරුයි මනසට දුකක් කරදරයක් එනකොට පාලනය කරගන්න. ඒතකොට නැගින්නේ මොනවද? ද්වේෂය නැගිනවා. ද්වේෂ මෝහ නැගිනවා. ඉවසා ගන්න බැරි වෙනවා. ඉවසා ගන්න බැරි තත්ත්වයටපත් වුණොත් ඔය ක්‍රමයට මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ ඕන කරදරයක් ජීවිතේ විනාශ කළත් ඉවසන්න පුරුදු තත්වෙට සකස් වෙලා එනකොට මුගා දුරට වැඩිච්ච හිතකටයි ඒක වෙන්නේ. කොස් ගහ කියන්නේ, මිල්ල ගහ කියන්නේ බොහොම හයිය ගහක්. අලියෙක් ඇතේ බැඳ හැකි ගහේ. ඌට කඩාගෙන යන්න බෑ. ගහ කඩාගෙන. එච්චර හයියයි. හැබැයි අර පැලවිලා එන වෙලාවේදී ගොළු බෙල්ලට පුළුවන් ගිහිලා හිටන් ඒ ගහ කාලා දාන්න. ගොළු බෙල්ලා කියන හයි හත්ති ඇති සතෙක් නෙමෙයි. අර කොණ්ඩි වෙලා හිටන් යන්තම් දෙපැති වෙලා එනකොට ගොළු බෙල්ලට පුළුවන් ඒ කොස් පැලේ කන්න. තව ටිකක් ලොකු වෙලා ඉන්න හාවට පුළුවන් කාලා දාන්න. තව ටිකක් ලොකු වුනහම එළුවට කන්නත් පුළුවන්. නමුත් ගහ මහත් වෙලා උස් මහත් වුණාට පස්සේ අලියෙකුටවත් ඒක හලන්න බෑ. මෙන්න මේ වගේ මේ ආර්ය මාර්ගයේ මුල පටන් ගන්න කාලේ පුංචි දෙයකිනුත් ඇති රොස්පරොස් වෙන්න. අධෛර්ය වෙන්න පුංචි දෙයකිනුත් ඇති. අනිත් වගේ අවස්ථාවන් තුල හැකවර්ණය සැලසෙනවා නම් ලොකු ආසනාවක් එනවා හිත මෝරවා ගන්න. ඒ කියන්නේ ආර්ය ධර්මයේ තුල මෝරන්න. ඊට පස්සේ නම් කවුරු බැන්නත් එකයි කවුරු ගැහුවත් එකයි හිංගිහිංසා කළත් එකයි ඒ මානසිකත්වයේ ආපහු යන්නේ ධර්මයෙන් පිටපයින්නේ නැහැ. රාගයට, ద్వේෂයට, මෝහයට පැටලෙන්නේ නැහැ.
ඉතින් අන්නේ වාසනාව වෙන්න මුලින් අර වගේ නිදහසක් තියෙන්න ඕනේ. ඉතින් මේ නිදහස ගන්න උත්සාහ කරනවා වාගෙම ඒකට බාධක වෙන්නේ මොකද? අපි විසින් අවශ්‍ය කරන කුසලයේ පූර්ණය කියලා තිබුණ නැත්නම් අන්නේ විරාජි බලපානවා. මෙන්න මේ නිසා තමයි පින් කිරීමේ වටිනාකම තියෙන ආර්ය දහම තුල. සමහර අය කියනවා පින් කරන්න එපා සසර දික් වෙනවා. දැනගෙන කතා කරන කතාවක් නෙමෙයි. මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත මහණෙනි පිනට බිය වෙන්න එපා. සුඛසේතම් භික්ඛවේ ආදි වචනම් පුඤ්ඤාන්ති. මහණෙනි සුඛේට කියන තව නම පින කියන්නේ. බුදුරන් වහන්සේගේ දේශනාව තියෙනවා මකාදේව සූත්‍රයේ. විග්‍රහ කරලා තියෙනවා ලස්සනට. ඉතින් අන්නේ වගේ අවස්ථා තියෙනවා. තේරුම් අරගන්න ඕනේ. ඉතින් ඒ නිසා පිනට බය වෙන්න දෙයක් නැහැ. පින නිසා සසර ගමනක් එහෙම කවදාවත් දික් වෙන්නේ නැහැ. සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙක. පින් කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා නෙමෙයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකට නම් පින් කියන්නේ බුදුරන් වහන්සේ මහන්නේ අවිද්‍යාව තෘෂ්ණාවට බය වෙන්න එපා කියනවනේ. ඉස ගිනිගත් කෙනෙක් ගිනි නිවනවා වාගේ. මහන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන්න කියනවා. නම් බය වෙන්න එපා කිව්ව පිනට. පින කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා නෙමෙයි. අලෝභයෙන් අදීසියෙන් අමෝහයෙන් යුක්තව කරන යහපත් දේවල් වලට පින කියන්නේ. අවිද්‍යාව තෘෂ්ණා දෙකකින් කරන එක වෙනයි. ඔක තෝරා ගන්න ඕනේ. අවිද්‍යාවෙන් කරන පිනක් තියෙනවා. සසරේ විශාල පැතුම් පතාගෙන මේ සසරේ කොහොල්ල ලාටුවේ වගේ ඇදිලා මේකේ මිදෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙම läගගෙන අනේ අපි දෙන්නට දෙවියලා ඉන්න ලැබෙන්න පස්සේ කාලෙක රජෙට සිටු වෙන්න අපේ කට්ටියට මෙහෙම හම්බෙන්න කට්ටියක ඉදලා පින් කරගමු. ওই જાතිය පිනුත් තියෙනවා. චතුරාර්ය සත්‍ය අහලකවත් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ලෝකේ සම්පත් ඉදගෙන ඉන්න. අන්නේ જાතිය පින් කරනකොට අවිද්‍යාව එතන රජ වෙනවා. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකේදී අවිද්‍යා පත්‍ය පුඤ්ඤාපි සංඛාරා කියලා කොටසක් තියෙනවා. ඒකට වැටෙනවා. ඒකනේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. නිවනට උපනිශ්‍රේ වෙන්නා වූ පින් තියෙනවා. ඒ පින උපනිශ්‍රේ කරගන්න ඕනේ. කරුණු තේරුම් අරගෙන. එදා ඒ පින ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ තවත් මේ විස්තර තේරුම් අරගන්න ඕනේ. සිදුවීමක් අප්‍රු පූජාවත් මේකේ තියෙන මේ අම්මෙකුයි දුවෙකුයි යම් ස්ථානයකදී මේ රහතිගතව කුමන්ත්‍රණකාරීව ඝාතනය කරලා දාලා තියෙද්දි මරලා දමලා තියෙද්දි හොයාගන්න පොලිසියට ක්‍රමයක් තිබුණ නැහැ කියනවා. අන්තිමට මේගොල්ලන්ගෙන් යම් කිසි මේ ශාස්ත්‍ර කියන යම් කිසි ක්‍රමවේද තියෙනවා. গুপ্ত ක්‍රමවේද. එහෙම තැනකදී ගෙන්නලා ආපුවාම මේ මව් ගෙන්නලා ආපුවාම මුකුත් කියලා නැහැලු. ඊට පස්සේ මේ මියගිය දුව ගෙන්නලා ආපුවාම එයා නම් ගාම් ඇතුව එයා දූෂණය කරපු හැටි මරලා දාපු හැටි ඔක්කොම ආදී විස්තරات එකලා කියවුවා. ඒ අනුසාරයෙන් මේ ඔක්කොම අල්ලාගත්තයි කියලා කියන්නේ මේ සත්‍ය කතාවක් වෙච්ච හැටියක් කියලා හිතයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ විදිහට වුණාම මේ අම්මා පිළිබඳව ඒ දුව පිළිබඳව කොහේ ඉඳලාද මේ කිව්වේ? ඒ අම්මා හැටියට දුව හැටියට කොහෙද හිටියේ මැරිලා නෙමෙයි. දැන් ඒකත් එක ප්‍රශ්නයක්. චුතියට අනුතුරව කොහේ හරි ඇහිපිය ගන්න මොහොතක් නැහැ ඉස්සෙල්ලා පටිසන්ධි වෙලා උපන්නා කියලා. අද අපිට මේ කියන ධර්මයේ අනුව ඒ දෙන කොහේ හරි ඉපදිලා ඉන්න එපා. මෙතන මැරෙනකොටම කොහේ හරි වඩක පටිසන්ධිය කියලා කතාවක් හදාගෙන තියෙනවා. ඒක එහෙමනම් මෙලොවින් පරලොවට නෙමෙයි මෙලොවින් මෙලොවටම ගියා. ඒකයි විතර පිළිගන්න වෙන්නේ එහෙම කළොත්. එහෙම කළොත් අර මොකಾದ ගෙන්නන්නේ? මොකಾದ වා කිව්වේ? අම්මා කතා කරේ නෑ දුව කතා කරලා වෙච්ච හැටි මැරිච්ච හැටි කරපු හැටි ඔක්කොම විස්තරات එක කිව්වා. බලාපුවාම මේ ක්‍රමයේ හරි. එහෙම අවස්ථාවේ මැරිච්ච අයගෙම ඒ ආත්ම ස්වභාවයන් ගෙන්නලා විවිධාකාර গুপ্ত ක්‍රම වලින් කතා කරලා එහෙම තියෙන ක්‍රම බොහෝ තියෙනවා. গুপ্ত විද්‍යා ක්‍රම. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයක් එක්තරා පිරිසක් විසින් චුතියට අමතරව පටිසන්ධිය කියන වචනේ තෝරා ගන්න බැරුව අන්තරාභවය කියන වචනේ විරුද්ධ වෙලා අන්තරාභවයක් නැහැ කියන මේ වචනේ තෝරා ගන්න බැරුව ඒක නිගමනය කරලා වැරදි අර්ථයක් ගන්නවා.
නෑ කිව්වේ මොන જાතිය අන්තරාභාවයක්ද කියලා විමර්ශනය කරලා වලලක් නෙමෙයි නිගමනයේ ගත්තේ අරන් තියෙන්නේ. එහෙම එකක් තිබුණ කතාවක්. මේ කාලේ නෙමෙයි තුන්වෙනි ධර්ම සංගායනා කාලේ. ඒ විලාදී තුන්වෙනි ධර්ම සංගායනාදී භික්ෂුන් වහන්සේලා එදා හිටු රහතන් වහන්සේලා ඒ වෙච්ච සිද්ධිය ඔක්කොම මෙන්න මෙහෙම එකකුයි මේ අන්තරාභාවයේ තියෙනවා කියන කට්ටිය කියන්නේ කියලා පිරිස කියන්නේ කියලා. ඒක විග්‍රහ කළා. කතාවත් උපකරණ කියන මේ පොතට අරගෙන ඕක කතා වස්තුවක් වශයෙන් ඕකත් ගත්තා. අන්තරාභාව කතාව. අරන් ඉවෙලා මේ විතණ්ඩ වාදීන් කියන විරුද්ධ වාදීන් මෙන්න මෙහෙම අන්තරාභාවයක් ගැන කියනවායි කියලා. යම් කිසි ක්‍රමවේදයක් පෙන්වා දුන්නා. එහෙම එකක් කවදාවත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ධර්මානුකූල නැහැ කියලා හේතු ඇතුව පෙන්නුවා. ඒ මොනවද? ඔය අන්තරාභාවයේ සතර මහා භූත නැහැ. ඒ සත්වයා කාම ලෝකෙට අයිතිත් නැහැ, රූප ලෝකෙට අයිතිත් නැහැ, අරූප ලෝකෙට අයිතිත් නැහැ. කියන්නේ කාම භවයට. කාම භවයට, රූප භවයට, අරූප භවයට අයිතිත් නැහැ. ඔය ආදී වශයෙන් ගත්ත මිත්‍යා නිගමන ටිකකින් තමයි ඔය කියන අන්තරාභාවයක් ගැන විතණ්ඩවාදීන්වත් විරුද්ධවාදීන් කියා තියෙන්නේ. ඔකයි පොතේ තියෙන්නේ. ඉතින් එහෙම අදත් කියන්න තියෙන්නේ නෑම තමයි. ඒක මුලාවක්ම තමයි. එහෙම යම් කිසි කෙනෙක් තියනවා කියනවනම්. එහෙම ක්‍රමයක් නෙමෙයි මේ අහන්නේ. අද නම් අහන්නේ. අද කියන්නේ තිරෝකුඩ සූත්‍රයේ පෙන්නලා තියෙන විදිහට බුදුරන් වහන්සේම දේශනා කරනවා. තිරෝකුඩේසු තිත්තේසු ආගන්ත්වා සකංගරං. මේ තිරෝකුඩය කියලා කියන්නේ පෙරේතෙක්. පෙරේතය කියන මල අර පෙරේත අපායිකෙක් නෙමෙයි. ඒක හේතුවක් තියෙනවා. අනුන්ගෙන් යම් පිළිසරණක් බලාපොරොත්තු වෙන අයට පෙරේත කියනවා. පීඩා බලාපොරොත්තු වෙමින් ඉන්නවා කන බොන දෙයක් හරි බලාපොරොත්තු වෙමින්. විශේෂයෙන් මේ පෙරේත කියන වචනේ කියන්නේ හේතුව ඒකයි. ඉන්න කාලේ පිනක් දහමක් කරගන්නේ නැහැ. ඔය මොනවා හරි කෑදරෙමුණ කකා ජීවත් වෙලා ඉඳලා මැරිලා යන ඔය. දන් පින් කිරීමක් මොකුත් නැහැ. එහෙම විශ්වාසිකුත් නැහැ. අර තමන් ඉන්න තැනට හරි ආසාවෙන් ගේදොල වලට ආසාවිද කෙනෙක් මැරිලා ගියාම කොහේ මැරුණත් අන්‍යයා එනවා තමන්ගේ ගෙදෙට්ට. තිරෝකුඩ්ඩියා කිව්ව අන්‍යයාට. ඇවිදලා මොකද කරන්නේ? තරමැහි වල අගුපිල් වල මිත්‍යෙන් පර්වත ප්‍රාකාර තියෙනවා පසා කරගෙන යනවා හරහට. ගිහිල්ලා හිටන් ওই තැන් වල ඉන්නවා. වතුර කාණු ආස්සේ ඉඳුල හොදලා දාන තැන් වල ඕවල් ඒව කකා ඉන්නවා. දුක්ඛිත ජීවිතයක් ගත කරමින්. මෙන්න මෙහෙම කොටස් ඉන්නවා හරියට. ඉතින් මෙන්න මෙයාට කියනවා තිරෝකුඩ්ඩය. ඒ പ്രേත කියන්නේ හේතුව අර പ്രേත අපාය නෙමෙයි මේ. ඊට වඩා පොඩ්ඩක් උඩ. ඕකට කියනවා පරලොව. දණ්ඩ සූත්‍රය කියන සූත්‍රයේ මේක විග්‍රහ වෙනවා මෙහෙම. යම් කිසි දණ්ඩක් අරගෙන කෙනෙක් උඩ විසි කරපුවාම සමහර වෙලාවට ඒක උඩින් මැදින් වැටෙනවා. සමහර වෙලාවට අගින් වැටෙනවා මේ බිම ඇනිනවා. සමහරකට මුල බිම ඇනිලා වැටෙනවා. කොහොමරි මේක වැටෙන ක්‍රමයක් තියෙනවා වාගේ. සත්වයෙන් මෙලොවින් මලහම වර එක පරලෝට යනවා. වර එක මෙලොවට එනවා. මෙහෙමයි බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන පරලෝවක් ගැන. මෙලොව කිව්වේ මොකද්ද? මේ මස්ලී කයක් ඇතුව ඉන්න අය. මේ ලෝකෙට එනවා. කොහේ ඉඳලාද? පරලෝකේ ඉඳලා. අන්න ඒක තමයි ඉස්සෙල්ලාම පරලෝක ප්‍රාප්ත ඥාතීන් කියන්න පටන් ගත්තා. මෙලෝ පරලෝක තත්වාකාරයෙන් දත් මහන බමුණු නැත කියන එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියනුත් එකක්. එහෙනම් යම් කිසි දිවස් මාත්‍රයක් හරි පහළ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔය ඉන්නේ ඥාති හිතයිසින් දකින්න පුළුවන්. එච්චර ලොකු දෙයක් නෙමෙයි ඒක. ඒ මට්ටමකට ආපුවාම සමාධියක ඔය අයගේ ස්වභාවය දැක්ක හැකි. ඉන්න හැටි පේනවා. ඒ මිනිස් කාලේ හිටපු චිත්තජ රූපය තමයි ප්‍රධාන වෙන්නේ.
ඒ රූපයෙන් ඉන්නවා. සමහර අය භෞතික වශයෙන් භෞතික ඇහෙන් දැකපු අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙන වෙලාවල් වල. මෙන්න මෙහෙම පිරිස ඉන්නවා. ඔය මර්ත්‍ය ගමම සියල්ලෝම ගිහිලා හිටන් බඩක ඔක්කාන්ති වෙන්නේ නැහැ. ඔන්නෝම ඉන්න අයට කියනවා. අපි අන්තරාභාවි කියා කියන්න ඕනේ නැහැ. සංජාති කියා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගන්ධබ්බය කියන්නත් පුළුවන්. අන්තරාභාවි කියා කියවන්නේ රත් වෙන්නේ. ඒක කාගේද? මහායාන වචනයක් කියලා. අපි ඒ වචනේ පැත්තකින් තියලා අර බුදුරන් වහන්සේ දේශනා කළ ගන්ධබ්බ කියන වචනේ ඔකට ගන්නවා. නැත්නම් තිරෝ කුඩ්ඩය කියන වචනේ ගන්නවා. ඔය ගන්ධබ්බය ඉන්නේ ඔය විදිහට. ඉන්නේ මෙන්න මේ ගන්ධබ්බය තමයි ඔය ඥාති ගෙන්නනවා කියලා ගෙන්නන්නේ. ඒකත් එක්තරා ශාස්ත්‍රයක්. මේ සියුම් කයෙන් ඉන්න ඥාතියා නැත්නම් අර ගන්ධබ්බයා ශරීරයට ඇතුල් වෙලා ආවේශෙන්න පුළුවන්. මේ මස්ලියේ කයක් තියෙන කෙනාගේ කයට ඒක පාලනය කළ එක හුරු කරන්න ඕන එකක්. සමහර වෙලාවට ආවේශ කරන අය ඒක හුරු කරගෙන තියෙන්නේ. තමන්ගේ මනස අර ඉන්න අන්නේ බලවේගයකට කය ඉඩ දීලා මනස පොඩ්ඩක් නිදි ගන්නලා පුරුදු කරලා. ඒලාට මොකද කරන්නේ ආවේශ එනකොට යායකට ඉඩ දීලා හිටන් නිදා ගන්නවා. ආවේශයෙන් ආපු කෙනා ශාරීරික ක්‍රියාත්මක කරනවා. මෙන්න මෙහෙම එකක් තමයි ආවේශ වෙලා ඉන්න කට්ටිය කරන ඒ වැඩ පිළිවෙල. ඉතින් ඕක සියල්ලන්ටම බෑ. ඕක එකපාරක කරන්න බෑ. මේක එක්තරා මානසික ප්‍රගුණතාවය. ඒ අන්තිම ප්‍රගුණ කරන ක්‍රමයක් ඕක. ඉතින් හුඟ දෙනෙක් ඔය ශාස්ත්‍ර කියන්න ආසයි. ඥාතියගේ ආවේශයක් අරගන්න ආසයි. ඔහොමයි ටික කාලයක් යනකම් ප්‍රගුණ කරනවා. පානක් තියාගෙන ඔහුගේ ඥාතියාගේ සිහි කරලා. ඉතින් මට වරමක් දෙන්න. අනේ අම්මේ තාත්තේ මොක හරි කමන්නේ ආතේ කියලා හිටන්. ওই විදිහට දීලා හිටන් මොකද කරන්නේ? අර ඥාතියා ඇඟට ඇතුල් වෙන්න එනකොට අර ගන්ධබ්බය වෙනස දැනෙනවා පොඩ්ඩක්. දැනෙනකොට ඒකට ඉඩැල්ලා හිටන් Taman නිහඬ වෙනව බලන පුරුදු කරනවා. අන්තිමට තමන්ගේ හිත නිදි. අර ආපු එකනා ක්‍රියාත්මක කරනවා ඇඟි. ඕකට කියනවා ආවේශය. මෙන්න මෙහෙම පුරුදු කරපු අයට පුළුවන්කම තිබෙනවා අර කියන්නා වූ ගන්ධබ්බය අර මිය ගියේ මෙලොදි මල්ලා කපලා කුරලා දාපු අයගේ ගන්ධබ්බියොත් ගෙන්නවන්න. ඒ ගෙන්නේවට පස්සේ හිම හරියට ආවොත් ඒ සී බුද්ධිය තියන අය ඉන්නව නැති අය ඉන්නවා. තියෙන කෙනෙක් හිටියොත් එහෙම ඔක්කොම විස්තර කියනවා. ඔක්කොම කියන්න බෑ. එහෙම පුළුවන් කොටස් ඉන්නවා. සමහර වෙලාවට මරණාසන්න මොහොතේදී අනේ මට කලන්තෙයි. ඔහොම මෙහෙම කිය ඉන්නවා නම් එහෙම. දැන් ඉතින් මට මොකුත් මතකත් නැතිව ගියා. ඔව් කියලට එන්නකොට එයාගේ මනස එහෙම ඒකට මොට වෙලා යනවා. ඒ වුණොත් එහෙම මොකද වෙන්නේ? එයා ගන්ධබ්බත් බැවි හිටියා කර්ම ශක්තියෙන් කය ගෙනියනවා මිසක් ඒ ගන්ධබ්බ කය යාර නිච්චිනවුවක් නැහැ. අන්න එහෙම අර ආච්චි කෙනෙක් ඉන්න මෙතන මේ කතා කරන්නේ මේ දෙන්නේ කියන්නේ මරලා දාලා තිබිච්ච අර තරුණ වයසේ ඉන්න අයගේ මනස ටිකක් ඊට වඩා ප්‍රබෝධයි. ඒකින්ද අවසී වෙන්නේ ඉස්සෙල්ලා ඇඟෙන් අහක් වෙනවා අර කියන ගන්ධබ්බ අවස්ථාව සූක්ෂම කායිකත්වයේ. ඒතර හොඳ සී තියෙනවා. අන්න එහෙම කෙනෙක් වුණොත් මොකද කරන්නේ? එයා දන්නවා ඒ විච්ච දේ කිරිච්ච දේ ඔක්කොම ලංගුවොත් ඔක්කොම කියන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේ දුවගෙන් අහපුවාම මේ දුවගේ සම්බන්ධයෙන් ඒවා කියලා ඒක මේ ඔක්කොම සම්පූර්ණේ අර කුමන්ත්‍රණේ අල්ලාගත්ත ක්‍රමයක් ගැන අහන්නේ. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා අහන්නේ. ඒක තමයි විග්‍රහ කළේ. මේ මිය ගිය අය ඔතෙන්පත් වෙන්නේ අන්න එහෙමයි. ඔය කියන එක තමයි පරලෝක. පරලෝක ගන්ධබ්බ ලෝකේ. මෙලොව මනුස්ස ලෝකේ. සත්තුත් ඉන්නවා ගන්ධබ්බ ලෝකේ. මේ ලෝකේ සත්තු ඉන්නවා. මේ පරලෝකේ මෙලොවට යනවා මෙලොවෙන් පරලෝකට එනවා. ඔහොම කරකිල්ලක් තියෙනවා. ඉතින් මේක මේ පෙනිපෙනි බුදුරන් වහන්සේ දේශනා කළා තියෙද්දි. ඕක තෝරා ගන්න නැතුව විකෘති කතා කියනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා චතුූපාත් ඥානෙන් ලෝභ බලාවදාරන වෙලාවේදී දකින්න හැටි. සතරමන් සංධියක උඩුමහන් තලයකට ගිහිල්ලා සංධිය දිහා බලා ඉන්න කෙනෙකුට ඔය කඩවලට ඇතුල් වෙන මිනිස්සු කඩවලින් පිට වෙන අය පාරේ සැරිසරන අය තනින් තන ඉඳගෙන එහෙම ඉන්න අය
නැවත ගිහින් කඩවලට ඇතුල් වෙන අය. ඇතුල් වෙන්න ගිහිල්ලා හරි පිට වෙන අය. මේ ආදි වශයෙන් ඔය තියෙන යම්කිසි ආකාරයක එවඳු වන්නා වූ මේ යම් සම්දියක දැන් නගරයක මිනිස්සු යන්නේ කොහොමද? මෙන්න මේ විදිහට මේ ගන්ධබ්බයන්ගේ ක්‍රියාවලිය පේනවා කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඔය ගෙට සමාන කරලා පෙන්වුවේ මොකද්ද? ශරීරේ. මේ ශරීරෙ නැමැති ගේ හොයන වඩුව හොයාගෙන ගියා කිය අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. මේ ගහකාරකයා කියන්නේ කවුද? තෘෂ්ණාව නැමැති ගේ හදන්න හොයාගෙන අනන්ත මේ භවයේ මෙහෙම නැවත නැවත සැරිසරුවා කියලා පෙන්නනවා. එනම් මේ ගෙට උපමා කළේ මස්ලේ කය. අන්න ඒක තමයි පෙන්වුවේ. අර කඩ වීදි වල ඉඳලා ගෙවල් වලින් නැන්නම් පිට වෙන අය. අතරමගේ සැරිසරන අය. ඉතින් මේ අතරමගේ සැරිසරනවා කිව්වේ කවුද? මෙන්න මේ කියන පරලෝ ගන්ධබ්බ අවස්ථාව. ආයි ගෙට ඇතුල් වෙන අය කිව්වේ ගන්ධබ්බය ඔක්කාන්ති වෙලා ආයි කයක් හදාගන්න මව් ගැබකට හරි ඇතුල් වෙලා නැවත කයක් හදන අවස්ථාව. යන්න ගිහිල්ලා ආපහු වෙන අය කිව්වේ ඔය ටික දවස් බලට ඇතුල් වෙලා ඉඳලා එළියට ගිහිල්ලා පිට වෙලා යනවා. වෙන කරන්න දෙයක් නැහැ. කර්ම ශක්තියෙන් එකත් වෙන්නේ. එහෙම වුණාම අර ගැබ ගබ්සා වෙලා යනවා. එහෙම නැත්නම් ඒක ජීව ශක්තිය ශනේකින් ඉවර වෙන්නේ නැහැ. ඒකට ගැළපෙන අමුත්‍යේ කිරියොත් එහෙම තව ගන්ධබ්බේ හේතු තිබුණොත් අවු යනකොටම අනික ඇදලා එනවා ඒකට. සමහරවිට ඉස්ත්‍රි ගන්ධබ්බේ කියලා ශරීරයේ ඉස්ත්‍රි වෙලා ඉන්නවා. ඉස්ත්‍රි ගන්ධබ්බේ ශරීරයෙන් අහක් වෙලා ගියා නම් මැරෙන්න ඉස්සෙල්ලා පුරුෂ ගන්ධබ්බේ කෙහිම ගැළපිලා විලෝකට ඇතුළු වුණොත් එතපටන් එන හරි ඉස්ත්‍රි ශරීරයේ බඩ ඇතුළේම පුරුෂ ශරීරය බල පරිවර්තනය වෙනවා. හැබැයි ඔක හරියට පරිවර්තනය පූර්ණ වුණේ නැත්නම් ඒක කෙල්ලත් නෙමෙයි කොල්ලත් නෙමෙයි. අන්නේම අවස්ථා තියෙනවා. ඒ ශරීරවල ස්වභාවය වෙනස් වෙන හැටි. ඒ නිසා මේ ජීවත් වෙන කාලය තුළ ස්ත්‍රී පුරුෂ වෙනවා, පුරුෂ ස්ත්‍රී වෙනවා. මේ අවස්ථා අහන්න තියෙනවා.